මලහිරු කෙමෙන් කෙමෙන් රාත්‍රී නිවහන කරා ඇදෙන්නේ පලාතම අන්ධකාරයේ ගිල්වමින්. දුම් දමන කෝපි කෝප්පේ ලෙවකමින් පුස්ගඳ සහිත බරාන්දයට වාරු වී පොල්ලතු අස්සෙන් තවමත් යන්තමට පෙරී එන හිරු රැස් දෙස මගේ නෙත් හැඟීමකින් තොරව බලා සිටිනවා. පෙඳ සෙවල බැඳී ඇති අත්වැට දියෙන් ගොඩගත් මාළුවෙකුගේ බඳමින් ලිස්සා යනවා. විඩින් විඩ වැටෙන ආතක් පාතක් නැති වැස්ස නිසා පරිසරයේ අඳුරු මූසල පෙනුමකින් යුතුයයි මට සිතෙනවා. යම් දෙයක අසිරිය පෙනෙන්නට නම් නිදහස පිරි සැහැල්ලු මනසක් තිබිය යුතු බැව් මා දන්නවා. ඒ නිදහස හා සැහැල්ලුව මට නෑ. යලි කෙදිනක හෝ ලැබේද යන්න අවිනිශ්චිතයි. මිනිස් පුලුටක් ඇස නොගැටෙන්නට හාත්පසම වසාගෙන ඇත්තේ විසල් පොල් වතු යායයි. නිවසට පිවිසෙන්නට තිබූ තරමක පළල් වූ බොරළු පාර ගොදුරක් සොයා යන ගැරඬියෙකු මෙන් ඈතට දිවෙනවා. ඉදල් පහරකින් වසර ගණනාවක්ම බැට නොකෑ මිදුල වියලුණු කොළ තට්ටු වලින් විලිවසා සිටිනවා. එක යායට වැවී ඇති තන බිස්ස මත වූ තුත්තිරිමල් වැහි බිඳු බරව දිලිසෙනවා. මාගේ ආගමනයෙන් මතු වූ සතුට පෙන්වීමට මෙන් කලිසමෙහි එල්ලීගත් තුත්තිරි ඇට විටින් විට දෙකකුල් කිති කවනවා. කල්පනා ලොවට පියමැනීමේ ආනිසංසයෙන් දැනටමත් ඇල්වී ඇති ඉතිරි කෝපි උගුරු දෙක කටට හලාගත් මම පහතට නැමී තුත්තිරි ඇට එකින් එක ගලවන්නට වුණා. එකෙනෙහිම සාක්කුව තුල සිට හඬ තලන්නට වූ දුරකතනේ හඬින් ගැස්සී ගිය මා දකුණත ඔබා එය අතට ගත්තේ ඈතින් බොරළු පාර දිගේ නිවස වෙත පියමනින පුද්ගලයා දෙස බලමින්. සමීරා. ඔව් බං. අවුලක් නැහැ. අමුතු උනාට තැනනම් නිදහස් ඉතින්. තෑන්ක්ස් හොඳේ. හරි. මං ඕමනාවක් වුණොත් කෝල් එකක් දෙන්නම්කෝ. ඔය එනවා පේන්නේ මිනිහා වෙන්නේ නැති. ඕකේ. තියන්නම්. ඉබේම වාතලයට නිකුත් වූ සුසුම් පොද ගානකට නොගෙන නැවතත් දුරකථනය සාක්කුවේ ස්ථානගත කළා. හුදෙකලා බවට මා ආසා කළත් මේ තරම් හුදෙකලා වන්නට කිසිදාක තුන් හිතකින්වත් බලාපොරොත්තු වූවක් නොවූ බව කිව මනායි. අහස උසට තැනූ හීන මාලිගා සුණු විසුණුව යද්දී වේදනාවත් කේන්තියත් මුසු වූ මගේම වදන් වලින් බැටගෑ මව්පියනුත් මිතුරු කැලත් හැරදා ටික කලක් හෝ තනිව වෙසීම නුවණට හුරු බව පමණක් මම වටහා ගත්තා. කේන්තියට මුවා වී දුක පිට කිරීම මාහට ජන්මයෙන් ලැබුණු දායාදයක් බව දන්නා ඔවුන් මට අනුකම්පා කරමින් නිහඬවන්නට ඇති. මහත්තයා, මම මේ සමීරා නෝනාගේ පණිවිඩයට ආවේ. ගේ ටිකක් අස්පස් කරලා දෙන්න. මිදුල මැද්දෑවට වී කටබලියාගෙන උඩු බැලුම් බලන අමුත්තාගේ හඬින් පියවි ලොවට බටමා වචන හසුරුවන්නට කම්මැලි කමින් අතින් ඉඟිකොට පහලට බසින්නට වුණා. සංඥාව හඳුනාගත් නිසාදෝ නිවසට ඇතුල් වූ ඔහු නිසා නව පණක් ගතට ලද්දාක් මෙන් දැනුනේ මන්දැයි විස්තර කළ නොහැකි. ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑ නැති බව මෙහි පැමිණි මේ පැය කිහිපයට මට තේරුම් ගොස් අවසానයි. හුදෙකලාවද එසේමයි. සමීරා කිව්වා මට අංකල් ගැන. ගේනම් සෑහෙන දුරට ගොඩ ගන්න වෙයි වගේ නේද? අංකල්ට පුළුවන් ද තනියම කරගන්න? ඒ මුහුණත වූ ඉරියව් පිරික්සමින් මා විමසූ විට අතෙහි රැඳි මල්ල බිම තැබූ හේ
වැට මායිමකට අපිලිවෙලට සිට වූ පැල ඉනිමෙන් වූ දසන් දක්වා සිනාසුණා. ගං තුලානේ ගස්කල් එක්ක හැප්පෙන මේ මහතුන්ට ඕකත් කජ්ජද්ද මහත්තයෝ? ඉන්ඩකෝ හනිකට දැනට මහත්තයාට හාන්සි වෙන්න කාබරේකුයි කුසි කෑල්ලයි අස්පස් කරලා ගන්නම්. ඉතුරු ටික ඉතින් හෙට තමා. මහත්තයෝ තේඩිංගක්වත්? ඒව හරි. තව කළුවර වැටෙන්න කලින් පටන් ගමු එහෙනම්. මොනවද ඔය බෑග් එකේ? ගමන පිටත් වෙද්දී මව විසින් බලෙන් මෙන් ඇඟේ ගැසූ කෝපි ප්ලාස්කුවට පින් සිදු වෙන්නට තොලකට තෙමාගත් බව සිහි කරමින් මම ඔහුගෙන් විමසුවා. නෝන මහත්තයා කිව්වා උයන කියන කලමනා ටිකකුත් අරම්ම යන්න කියලා. පිළිවදන් දෙමින් වහා පිට වූ මහතුන් ගැන අනුකම්පා කළ මම නිදන කාමරේ අස්පස් කර ගැනීමට තීරණය කළා. උඩුමහලේ නිස්කලංකමයි කිව හැකි තැනක් මා වාසස්ථානය සඳහා දැනටමත් තෝරාගෙන අවසන්. වලව්වක අසිරිගත් මේ සුවිසල් නිවස කාමර ගණනාවකින් සමන්විත වුවත් මෙහිම නවාතැන් ගත යුතු බැව් සිත කෑගසා කියමින් කුඩා දරුවෙකුමෙන් හඬන්නට වූයෙන් එයට කැමති වන්නට මට සිදු වුණා. සිතට ඕනෑවට කටයුතු කරන්නට ගොස් වලේ වැටුණු වාර අනන්තයි. එහෙත් මටත් කිසිදු ලැජ්ජාවක් නෑ. සිත කියන්නේ කුමක්ද? එයම කිරීමට මා යටහත් වන්නේ ඇයිදැයි තේරුම් ගන්නට නම් මේ කපේට නොහැකි වන බව නම් මට විශ්වාසයි. ජනේලයේ අද්දරට වන්නට තිබුණේ පැරණි තාලයේ සයනයක්. එයින්ම පිරිසිදු කිරීමේ කටයුත්ත ඇරඹුවා. කැරපොත්තන් මීයන් හා මකුළුවන්ගේ රාජධානියක් වූ කාමරය පැයක් යන විටදී මිනිස් වාසයට සුදුසු වන ලෙස සකස් කරගත හැකි වුණා. එතුළ වූ දුහුවිල්ල සමග තරඟ කොට ජයග්‍රහණය කිරීමෙන් තෑගි ලෙස මට ලැබුණේ එක දිගට කිවිසුම් යෑම පමණයි. පුටුවක් මත හිඳ නිදි කිරණ කළු පැහැති ගමන් බෑගේ අතටගත් මම චිරිචිරි හඬ නගමින් බැරි බැරි ගාතේ විවර වූ අල්මාරිය දෙසට පියමැන්නා. පොත්පත් කිහිපයකින් හා කිසිවක් නොමැති ලිපිගොනු කිහිපයකින් පමණක් සමන්විත වූ එය එහා මෙහා කරමින් මා සතු ඇඳුම් කිහිපය පිළිවෙලකට අඩුක් කළේ පිරිමියෙකු වුවද කාන්තාවකමෙන් උගත යුතු දෑතේ හරඹයන් සියල්ලක්ම පාහේ මොළයට කාවැද්දූ ආදර මෑණියන් සිහි කරමින් සියල්ල අතර ඒමට සිදුවීම පෞකාරකමක් බව මට සිහි වුණා. සංසාරයේ ඉතා දිගුයි. පින්පව් පසුපස්සෙන් එන තාක්කල් දුවන්නට සිදුවෙනවාමයි. නිවසින් පිට වූ තැන් පටන් මේ මුවින් පිට වූයේ කීවෙනි සුසුමදැයි මට නිච්චි නෑ. බරාන්දේ කොනේ ඇති අබලන් නාන කාමරය තරමක් පිළිසකර කළ මම පිරිසිදු කිරීමට හාපික් වැනි යමක් නොවූ නිසාවෙන් සබන් කුඩු ඉස කොහු එල්ලෙන නාකි කොස්සකින් අතුල්ලා සෝදා දැමුවා. එතෙකින් සෑහීමකට පත්ව වතුර මල යටට වැදී සිත්සේ නාකියා ගත්තා. පපුව තරමක් සිසිල් වූවා වගේ. සියලු සංස්කාර ධර්මයන් මෙන්ම එම සැනසීමද తాවකාලික බවද දන්නවා. සැහැල්ලුවට සරමකුත් කමිසේකුත් ඇඟට දමාගෙන බිම් මහලට පිවිසියා. මහතුන් විසින් මනා ලෙස පිළිවෙලක් කොට තිබූ මුළු තැන්ගෙහි මේසේට නැග මට දෑත වනන්නා වූ දුම් දමන සුදු බද්දීසියත් පොල් සම්බෝලය හා කරෝල පැතුමත් නෑමෙන් උපන් කුසගිනි දෙගුණ තෙගුණ කරවන්නට සමත් වුණා. මේසේට වැඩැම්ම වීමට පෙරම පුසුඹ විහිද වූ තම්බන ලද මඤ්ඤොක්ක දීසියෙකුත් අතැතිව පැමිණි මහතුන් උණු උණුවේම ඉන් අල කැබලි කිහිපයක් පළමුවෙන් පිඟානට ලං කළා. බත් හැඳි දෙකකට සම්බෝලයත් කරවල පැතුමත් මඤ්ඤොක්ක කැබැල්ලත් එක් කරගෙන අනමින් මම සිනාසුණා. ඒ සිනහව අව්‍යාජ එකක් බැව්
මහතුන්ට තේරෙන්නට ඇද්දැයි සිතමින්ම අනාගත් පත් පිට කටට ඔබා ගත්තා. උණුවෙන්ම හක්කෙන් හක්කට මාරු වූ එය රසනහර පිනවමින් උගුර හරහා කිඳා බසෙන්නට වුණා. මහතුන්ට පුළුවන් නේද දිගටම මාත් එක්ක ඉන්න? මාස 3-4ක් විතර? අපෝ ඇහැකි. මට ඒ කියලා ඉතින් කවුරුවත් ඉන්න එකක් ඈ. මා අයියා අන්තරා වෙලත් දැන් 3 අවුරුද්දක් වෙනවා. දරුවෝ උන්නේ ලෝකවල. උන්ට මයි වගක් නෑ මහත්තයෝ. ඇහි පියවල එල්ලෙන කඳුළු කැටිති දෙක ඉන් තේරුවෙන්ම දැන් බිම වැටෙනා බව දැනගත් ඔහු දෙහි ලෙල්ලක ඉස්ම මිරිකන්නාක් මෙන් ඇස්වල කඳුළු පිසිමින් වියපත් මුහුණ මගෙන් වසන් කරගත්තා. කතාව වෙනතකට හැරවීමේ දරුණු උවමනාවකින් මා පෙළන්නට උනේ ඒ අහිංසක මිනිසාගේ පපුව තව තවත් අවුලන්නට නොහැකි වූ නිසයි. තැන නොතැන නොබලා උණුවන මගේ සිත උගත යුතු තවත් පාඩම් බොහොමයක් ඇති බව මා තේරුම්ගෙන අහවරයි. සුසුමක් වාතලයට මුසුකොට තවත් මොනවදෝ මුමුණමින් මහතුන් යන්නට ගියේ මසිත වරදකාරී හැඟීමක් ඉස්මතු කරවමින්. වදනකට හරවන්නට නොහැකි බොහෝ දේ ඒ දෑස්වල ගොනු වී තිබූ බැව් පමණක් මා වටහා ගත්තා. හඬන්නට සිටින අයෙකුගේ ඇසට දබරැඟිල්ලෙන් ඇනීම ගැන මා මටම වරද පටවාගෙන නිහඬ වුණා. මටත් ඕන නැති රෙද්දක් නෑ. චි. අවසන් බත් පිඩත් කටට ඔබමින් දෑත් සෝදාගත් මම ගුඩුස් ගෑවිල්ලෙන් වතුර උගුරු 7-8ක් පී නැවතත් අත සෝදා හුන් තැනින් නැගිට ගත්තා. වත්තපිටියේ උදෑසනම ටිකක් ඇවිදිය යුතුයයි සිතමින්ම සයනයට බර දුන්නා. නින්ද ආලකවත් නෑ. හිස වටා භ්‍රමණය වෙන සංසලාගේ ඡායාව මගේ මනස තව තවත් විකාර කරවන්නට වුණා. ප්‍රේමේ වනාහි නොලදාය ලබා ගන්නට වෙහෙසෙන ලද විටක තඹයකටවත් නොවටින රැවටීම් වලින් ගහන වූ අපබ්‍රංශයක්ම පමණක් බව ඇය මට පසක් කර දී හමාරයි. ඒ කෑ ගසන්නේ දහවල් එන විට සාලයේ මැද්දෑවේ උජාරුවට වැජඹුණු බට්ටා ඔරලෝසුව බව මගේ කුඩා මොළේ විසින් නිකුත් කෙරුණු පණිවිඩයෙන් මම පසක් කරගත්තා. අවුරුදු ගණනාවක් තිස්සේ එහි ජීවය රැඳී තිබීම ගැන මා විමතියටපත් උනේ මීට මසකට පෙර වෙළඳ පොලෙන් මිලටගත් පිත්ති ඔරලෝසුව අක්‍රියව ඇති බැව් පෙර දිනක මව පැවසූ අයුරු සිහිපත් වීමෙන්. බලලෙකු විටින් විට උමතුවෙන් මෙන් යටි උගුරෙන් කෑ ගසනවා. විටක නාන කාමරේ පැත්තෙන් ඇසෙන අමුතු ආකාරයේ කෙඳිරිලි හඬ මගේ සිත චංචල කරවන්නට සමත් වුණා. අනේක විද සිතුවිලි මගේ මනස ආක්‍රමණය කර ඇතත් උදෑසන තෙක් ඒ ගැන නොසෙවිය යුතුයයි මසිත කෑ ගසන්නට වුණා. අවසානයේ ඇසිපිය ඊයම් බරුවක් මෙන් බර ගතියටපත් වූයෙන් නින්ද මා කරා ළඟා වුණා. බෝගන්විලා පොකුරු පිපී හැඩ වූ උද්‍යානයේ දිගේ මාත් සංසලාත් සිනාසෙමින් ඇවිද යන්නට පටන් ගත්තා. ටික දුරක් ගොස් මැයි මල් වලින් පාවඩ දැමූ තන බිස්සෙහි läගුම්ගත් අපි කුරුළු ජෝඩුවක්සේ කිචිපිචි ගන්නට වුණා. ඒ නිල් ඇස් එදාමෙන් අදත් මා මන්මත් කරන්නට සමත් වුණා. ඇගේ රෝස කම්මුලක් මත තැබූ හාදුවෙන් කිචි කැවී ගිය මුහුණ පසෙකට හරවාගත් සංසලා විලියෙන් රතු වෙන්නට වුණා. තප්පර ගානක් ගත වුවත් ඒ ඇස් මා වෙතට යොමු නොවීම
මසිත කනස්සල්ලට පත් කරවන්නට සමත් වුණා. ඒ දිගැටි මුහුණ අග්ගිස්සෙහි වූ උල් නිකටෙන් අල්ලා සෙමෙන් එසවූ කල ක්‍රමයෙන් විරූපව ගිය සංසලාගේ මුහුණ යකින්නකගේ මෙන් කළු පැහැගැන්නුණා. විවර වූ දෙතොල්ලස්සෙන් මතු වූ දිගු දත් විලිස්සමින් මා වෙත පැන්න ඇය ඒවා ගෙල දක්වාගෙන ගියා. හම සිදුරු වී යන වේදනාව දරාගත නොහැකි වූ තැන යටි ගිරියෙන් බෙරිහන් දෙමින් කෑ ගසමින් බෝගන්විලා වෙනුවට මිනී මල් පිපුණු ජරා ජීර්ණ මාවතක් දිගේ වැටි වැටි මම දිව යන්නට පටන් ගත්තා. එපා මගේ කටහඬ වාතලේ මුසුව ඈතට ගසාගෙන යන්නට වුණා. මහත්තයෝ මොකෑ මේ? ඇමකට හසුව ඇති මාළුවෙකුගේ මෙන් එළියට පනින්නට වෙරදරන රවුම් වූ ඇස් මා වෙත පාමින් මහතුන් බලා සිටිනවා. රැලි ගැසී ඇති දෑතින් වෙරදරා මගේ කකුල් සොලවන ඔහු තව තවත් බය කිරීමට නුවමනා නිසාවෙන්ම එළඹගත් සිහියෙන් යුතුව මම විට්ටමට හේතු වුණා. netu පියන මොහොතේදී දකින ස්වප්නයක් සැබෑවක් ලෙසටම පෙනෙන්නේ මන්දැයි අදටත් මට සිතාගත නොහැකි දෙයක්. වියලී ගිය උගුරට කෙළපිඩකින් සංග්‍රහ කළ මා මහතුන් දෙසට දුබල සිනාවක් පෑවේ මා නිරුපද්‍රිත බව හැඟවීමටයි. අතීතේ පස්සෙන් පන්නනව මහතුන්. දැන් මං හොඳින්. ඒක හීනයක්. කිරි අපේ මං බය වෙච්චි තරමක්. හේතු කාරණා අහන්න යන්නේ මං. අතීතේ ඉන්නකන් අපට අනාගතයක් නෑ. ආන් ඒක සිහියට ගත්තනම් හොඳා. මහත්තයා නිදියන්න එහෙනම්. රත්නත්තරේ පිහිටයි මහත්තයාට. කොයිකටත් කියලා බුදුගුණ සිහි කරලම ඇහැ පියාගත්තොත් හොඳා. තවත් වරක් මා දෙස බලා හුස්මක් හෙළූ මහතුන් සීතලෙන් මවිල් ඉලිප්පී ගිය කැහැටු පපුව සරං කඩමාල්ලෙන් සඟවමින් දොර අස්සෙන් නොපෙනී ගියා. හිතේ හැඟීමුත් එසේ සඟවන්නට ඇත්නම් කොට්ටේ දිගේ රූරා මෙට්ටේට බටමා නැවතත් දැස් පියාගත්තා. අඩවන් කරන වාරයක් පාසා ඇහිපිය විවර වන්නේ කවුරුන් හෝ නූලකින් එල්ලූ රූකඩමෙන් ඒවා නටවන්නාක් වගේ. හෝරා කිහිපයක්ම ඒ මේ අත පෙරලි කරමින් සුසුම්ලන මගේ සිතුවිලි හේතුවෙන් නින්දත් නොනින්දත් අතර මා සැරිසරන්නට වුණා. වරක සංසලාගේත් වරක මවගේත් තවත් වරක හඳුනාගත නොහැකි වූ එක එක වර්ගයේ හා හැඩයේ ඡායාවන්ද සයනේ වටා භ්‍රමණය වන්නට පටන්ගෙන තිබුණා. විට්ටමට තබා ගැටගසා දැමුවාක් මෙන් අතපය සොලවා ගැනීමටවත් නොහැකිව තිබුණා. අවදිව ඇත්තේ මනසද මාද යන්නවත් වටහා ගැනීමට හැකියාවක් මට නෑ. සහන් අනේ එන්නකෝ සහන්. ඈතින් ඈතට දිව යන්නාක් මෙන් ඇසෙන හඬේ දෝංකාරය කන් අගුල් හිරිවට්ටද්දී රොබෝ වෙකුමෙන් ක්‍රියාත්මක වූ මම කාමරයෙන් පිටතට පැනගත්තා. අවසිහියෙන් මෙන් මාගේ දැස් ඒ හඬ හඹා යද්දී නාන කාමරයේ දෙසින් පැමිණි නිවි නිවි දිලෙන එළියකින් දැස් නිලංකාර වී ගියා. හේතුකව හෝ අහේතුකව වේවුලන මගේ දෙකකුල් ඒ දෙසට ඇදෙන්නට වත් රෑ 12 කනිසමට නද දෙන බට්ට ඔරලෝසුව අනතුරක් ඉව වැටීමෙන් දෝ නොනවත්වා නද දුන්නා. ඊටත් වඩා වේගයකින් පපුව ගැහිද්දී කොහෙන්දෝ පාත් වූ බස්සෙකුත් ජනෙල් පඩිය මත්තට වී සිට හූමිටි තියන්නට පටන් ගත්තා. සහන් මට බැරි දෙනවා සහන්.
සහන් වටපිටාව මගේ ගමන වළක්වාලන්නටගත් උත්සාහයන් එතෙකින් ව්‍යර්ථ වූයෙන් අඩියෙන් අඩිය තතන මා ඉදිරියට ඇදුනේ ළඟ ළඟම ඇසෙන සංසලාගේ කටහඬ ජයගත් බව හඬකා කියමින්. විඩින් විඩ ලං වෙද්දී නාන කාමරයේ දෙසින් එන කෙඳිරිල්ල වඩාත් උත්සන්න වුණා. ඇඟිලි තුඩුවලට බරදී දිරාගිය උළුවස්සේ එල්ලුණු මම බොඳ වූ දෑසින් ඇතුළත විපරම් කළා. වැසිකිලි වලාසල මුනින් තලාවී සිටින ඈ වේදනාවෙන් නගන කෙඳිරිල්ලට තවමත් පපුව ගිනි ගන්නවා. කිරිගරුඬ පැහැ දෙකකුල් අතරින් ගලා බසින ලේ කැටි සැනකින් දිය වෙමින් කාමරය පුරා ගලා බසිනවා. ඉදි කටුවක් වැටුණත් ඇසෙන තරමේ දෙකන් කීන් ගානා තප්පර ගණනක නිහැඩියාවකින් පසු වේදනාවෙන් නැගිටගත් සංසලා යටිබඩ දෝතින් බදමින් මා අසලට පාවී එන සැටි පිස්සුවෙන් මෙන් බලා සිටියා. එදා මෙන්ම අදත් පිට කොන්දක් නැති නමට පමණක් පිරිමියෙක් වූවකුසේ මා ඇය දෙස බලා සිටියා. ආදරයත් වෛරයත් අතර දෝලනය වන ඒ මුහුණේ වූ හැඟීම් සමුදාය වටහා ගැනීමට තරම් මා ජගතෙක් නොවන බව දනිතත් මගෙන් ඇයට සිදු වූයේ සුළුපටු වරදක් නොවන බව පමණක්ම මා දන්නවා. තවත් කොපමණ වේලාවක් ගත වූවාදැයි නිනව් නෑ. ලිහිල් වීමෙන් මූණ පුරා විසිරී ඇති කේශ කලාපය එහා මෙහා කරමින් එක්වරම වේදනාවෙන් ඇඹරුණු සංසලා ඇගේ වමත දිගු කරමින් දෙකකුල් අතරින් ගත් ලේ කැටියක් දෙස බලමින් මොර දෙද්දී හදවත උණු කරවාලමින් දෑසට උනා ආ කඳුළු කැටි නවතාලන්නට අපොහොසත් වූ මා දෙකකුල් කොර වූවෙකුසේ දනින් වැටුණා. ඈ එදාලද වේදනාව මේ අද මා මේ දැන්ම විඳින්නට සිදුවෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නෑ. නමුත් මා අභිමුවට පැමිණ ඇය නැවත නැවතත් මා නිසා එය අත්විඳිනවා නම් මේ ජීවිතය මට අකැපයි. ආදරේ නාමයෙන් නීතියෙන් නොව ගතින් පමණක් එක් වූ ඇගේත් මගේත් ආශාවන්ට වන්දිකි වූ නූපන් කිරි කැටියා කොහි හෝ සිට අපට ශාප කරන්නට ඇති බව නොඅනුමානයි. විවාහයේ බැම්මෙන් බැඳෙන්නට බිය වූ මගෙන් පළමුවෙන්ම ඔහු සංසලාව උදුරාගත්තා. එතෙන් පටන් මා ඒ නූපන් කලලයට වෛර කළා. සියල්ල මනසින් අතුගාදා එකලස් වන්නටගත් උත්සාහය ව්‍යර්ථ වන බව දැන් මට ඒත්තු ගැන්වී යනවා. ඇස් මානේ ඇති වීදුරු කැවැල්ල සුරතටගත් මම අවසන් වතාවටත් ඒ දෑස් දෙස බැලුවා. ඈ හා මා එක්වන ප්‍රීතියෙන් දැන්නම් ඒ දෑස් දිතුලනවා. දැන් අපට අපේම ලොවක හුදෙකලා වන්නට වරම් ලැබීමත් භාග්‍යයක්. ගෙල හරහා කිඳා බසිනා වීදුරුව දිගේ ගලනා රක්තලේ ධාරාව දකුණතද පොඟවමින් බිත්තිය පුරා රටාමවත්තේ මහතුන්ගේ අඳෝනාවත් සංසලාගේ සිනහවත් අවසන් වතාවට මා මනසේ තැන්පත් වන්නට වුණා.